ආයුබෝවන් සුපුරුදු ආකාරයට අදත් අපි ලේඩිස් ඔන්ලි වැඩසටහන සමගින් සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී සමග. ඉතින් බොහොම ඉක්මනින් කාලය ගත වෙලා යනවා. අගෝස්තු මාසයේ අපි පළමුවෙනි සෙනසුරාදා බොමුණ ගැහුණා. දැන් දෙවෙනි සෙනසුරාදා මේ මුණ ගැහිම සිදුවන්නේ. අද දවස සෙනසුරාදා 13 වෙනිදා. ඉතින් අද අපි සාමාන්‍යයෙන් ඔබ දන්නවා ලේඩිස් ඔන්ලි වැඩසටහන ඔස්සේ අපි ඔබට කතා කරන්නට මේ ආසනයට අපි ගෙන්වන්නේ සමාජයේ යම් තනතුරක හෝ යම් වෘත්තියක හෝ නිරත වෙලා ඉන්න කාන්තා චරිතයක්. හැබැයි අපි පොඩ්ඩක් ඒකින් එහාට ගිහිල්ලා මේ සමාජයේ වඩාත් ගෞරවනීය ආකාරයට ජීවත් වන ආදරණීය මවක් ගෙනවා මේ පුටුවේ සඳහා. මේ වැඩසටහන සඳහා. ඉතින් අපි අයව හුඟක් ආදරෙන් පිළිගන්නවා ලේඩිස් ඔන්ලි වැඩසටහනට. ඇයගේ නම කල්යාණවති. හරි නේද? හරි. අයබෝවන් නම් අයබෝවන්. අපි මේ ජීවිතේ කොයි තරම්නම් දුවනවද? අද දවස ගැන ඔබ ආපස්සට ගිහිලා ආවර්ජනය කරලා බලන්නකෝ. උදේම නැගිටිනවා, කැම ටික හදා ගන්නවා, රස්සාවට යනවා, ආපහු ගෙදර එනවා. ඊට පස්සේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයනවා. කොයිතරම්නම් ප්‍රශ්න ගොඩක් තියෙනවද? එක දිගට අපි මේ ජීවිතේ දුවනවා. හැබැයි මං කියනවා ඔබට මොහොතක් නතර වෙන්න. අපි අයගේ කතාව අහමු. කල්යාණවති අම්මා අපි මේ තරුණ කාලේට පොඩ්ඩක් යමුද? ආසයි නේද? මේ මට කියන්නකෝ මේ ගම්පලාත එහෙම කොහෙද? කැලණියේ මේ හතර කණු. කැලණියේ හතර කණු. එතකොට මේ ගෙදර පවුලේ කවුද වෙන ඉන්නේ? ගෙදර දැන් ඉන්නේ අක්කයි මායි නංගි විතරයි. දැන් තියෙන්නේ. අම්මයි තාත්තයි? අම්මා මම නම් පොඩි දවස්වලම අම්මා තාත්තා නැති වුණා. අම්මා නම් දැන් අවුරුදු 4-5ක් විතර නැති වෙලා. අයියා ඉතියා මේ ඒ සංස්ථාව වැඩ කරුවේ. දැන් එයා නෑ පෙන්ෂන් ගිහිල්ලා නැති වුණා. දැන් තින් නංගි මායි අක්කයි විතරයි. කොහොමද මේ පාසල් ගියේ කොහෙද? පාසල් ගිහින් ඉස්සෙල්ලාම ගියේ මං හතර කණුවේ තියෙන මේ ඉස්කෝලයක්. ඒ ඉස්කෝලෙන් පස්සේ මම 7ට ගියා වෙදමුල්ල මධ්‍යම විද්‍යාලය. කැලණියේ වෙදමුල්ල. ඔව් තොරණහන්දි ඒකට ගියා. ඒක 10ට යනකම් ඉගෙන ගත්තා. ඉස්කෝලේ 10 වසරට 10 ශ්‍රේණියට යනකම් අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ හිතුන්නේ නැද්ද වැඩි දුර ඉගෙන ගන්න ඕනේ එහෙම කියලා? නෑ හිතුන්නේ අම්මලා ඉතින් ගෙදර ටිකක් ප්‍රශ්න දින තාත්තත් නෑ. අපේ අයියා තමයි ඉතින් අපිට හම්බ කරලා ඔක්කොම රාජකාරී කිව්වේ තාත්තා වගේ. ඊට පස්සේ ඉස්කෝලේ 10 ශ්‍රේණියට ගිහිල්ලා ගෙදර හිටියා. කොච්චර කාලයක් ගෙදර හිටියාද? ගෙදර ඉතින් ගොඩ කාලෙ හිටියා. ඉතින් ගෙදර ඉඳලා ඉතින් අපේ අම්මලා ඉතින් මෙහෙමයි ඉතින් සහෝදරත් වැඩිනේ. අම්මලා ඉතින් කතා බහ කරලා ඒ අපේ අම්මා අඳුරන එක්කින් අපි කසාද බඳලා. ඒ කියන්නේ මේ ජීවිතේ කසාද බැඳේ අවුරුදු කීයද? 18. අවුරුදු 18න් කසාදයක් කරලා දුන්න අම්මා තාත්තා. හිතුන්නේ නැද්ද රැකියාවක් කරන්න ඕනේ, යාළුවොත් එක්ක සතුටින් ඉන්න ඕනේ. දැන් නම් අපි දකින්න ඕනේ ටිකක් අවුරුදු 18 කියලා කියන්නේ ඉගෙන ගන්නවා, එහෙම නැත්නම් නිදහසේ ඉන්නවා එහෙමනේ. එහෙම හිතුන්නේ නැද්ද ඒ කාලේ? නෑ අපේ අම්මලා ඉතින් රසවලට එව්වේ නෑ කවුරුවත්. ගෙදර තියාගෙන අයියා තමයි අපිට තාත්තා කෙනෙක් වගේ සැලකුවේ. හොඳ අයියා කෙනෙක් නේ ඉඳලා තියෙන්නේ. හරි. එතකොට දැන් අවුරුදු 18න් පස්සේ කසාද ජීවිතයට යනවා. හිතන තරම් මේ ඒ කාලේ කොයි කාලෙද කසාද බැන්නේ? 72. 72. කොහොමද ඒ කාලේ ජීවිතේ? ජීවිතේ ඉතින් හොඳයි ඉතින්. හොඳින් කරදර ඉතින් ආවා ඉතින් හිටියා අපි ජීවත් වෙලා. දෙන් හිටියා ජීවත් වෙලා. මහත්තයාගේ නම මොකද්ද? මහත්තයා මොකද්ද කරපු රැකියාව? MS නන්දසේන. රක්ෂණ සංස්ථාවේ වැඩ. රක්ෂණ සංස්ථාවේ වැඩ කළා. ඊට පස්සේ රක්ෂණ සංස්ථාවේ වැඩ කරලා ඒ ගන්න පඩියෙන් ඒ කාලේ ජීවත් වෙන්න කොහොමද? ඒකෙන් ඉතින් ජීවත් වුණා ටිකක් සල්ලි ඉතින් අඩුයිනේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඉතින් ජීවත් වුණා. ළමයි දෙන්නත් එක්ක ජීවත් වුණා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා කිව්වා. දුවලා දෙන්නෙක්. හරි. එතකොට දැන් මහත්තයා ජීවිතේන් ඔබතුමේ දැන් අම්මගේ ජීවිතේ යනවනේ. ඒ කියන්නේ ජීවිතේ නැති වෙනවා. ඊට පස්සේ අවුරුදු කීයද මහත්තයා නැති වෙනකොට? එයාට නැති වෙනකොට වයස එයාගේ 42ක් විතර වගේ ඇති. අවුරුදු 42ක්. හරි. ඒක අම්මට වයස කීයද? මට 35ක් වගේ. 35ක් වගේ. දරුවෝ දෙන්නෙක් එක්ක අවුරුදු 35ක
මවක් සමාජයේ තනි වෙනවා කියලා කියන්නේ ටිකක් අමාරු වැඩක් නේ. ඒ කාලේ කොහොමද ඒක දැනුනේ? මේ කාලේ දැනුන්නේ ඉතින් අර ගෙදර වැඩයි ළමයින්ගේ වැඩයි කරනකොට ඒව මුකුත් දැනුන්නේ නැහැ. මම හිතුවා කොහොම හරි ජීවත් වෙනවා කියලා. කොහොම හරි ජීවත් වෙනවා කියලා හිතුවා. හරි. එතකොට දැන් රැකියාවක් කළෙත් නැතුව අම්මා ගෘහණියක් විදිහට මවක් විදිහට ගෙදරට වෙලා ඉන්නකොට දැන් ස්වාමි පුරුෂයාගේ වැටපෙන් තමයි සියල්ලම කරන්න ඕනේ. දැන් ස්වාමි පුරුෂයා මරණයටපත් වුණාට පස්සේ ඔබ කොහොමද ඒ ජීවිකාව ඉදිරියට අරගෙන ගියේ? එතකොට ඉතින් මං ඊට ටික දවසක් හිටියා 3 මාස 3ක් විතර හිටියා. ඊට පස්සේ රස්සාවට ගියා. මොකක්ද රස්සාව මුලින්ම කරපු? මුලින්ම ගියා මං ගියේ විතර මුල තිබුණා රබර් බෑන්ඩ් එකක් තිබ්බා. ඒකට ගියා. ඒකේ වැඩ කරා ටික කාලයක්. මොනවද ඒක කළේ? ඒක රබර් එහෙම පැට් කරන් ඒවා තිබ්බා. අත්උදව්කාරිනියක් විදිහට. ඔව්. අවුරුදු කීයක් වැඩ කළාද එතන? අවුරුද්දක් දෙකක් වගේ වැඩ කරා. ඊට පස්සේ ඒක ඉතින් ගන්න පඩි ඉතින් මදින් ටිකක් ඊට පස්සේ ගියා ආයේ පැතුම් තියෙන දෙකක් තුනකට ගියා. එහෙම මේ කර්මාන්ත ශාලා කීපයකටම ගියා. පඩිය කීයක් විතරද හම්බුනේ? පඩිය හම්බුනේ ඒ කාලේ එච්චර පඩියක් නැහැ. රුපියල් ඕනනම් 5000ක් වගේ කාලේ ඉතින් හම්බුණා. ඔව්. ඉතින් එතකොට ඇති. එතකොට එච්චර මේක නැහැ නේ පස්සේ අර මේක සිපිල් ලයින් කියන්නේ. ඔව්. ඒක වැඩ කරා. ඒකෙත් ඉතින් හොඳ ටික ඒකින් හම්බුණා කීයක් හරි ඉතින් ජීවත් වුණා. හරි. දැන් අපි ඔය මේ කල්යාණිවති අම්මගේ ජීවිතයේ ආරම්භය ගැන තමයි කතා කළේ. දැන් අම්මට වයස කීයද? 68යි. අවුරුදු 68ක්. මේ වැඩසටහන බලාගෙන ඉන්න අවුරුදු 68ක් වයස ඇති ආදරණීය මව්වරුන් මොනවද කරන්නේ? දැන් ඔබේ වයසේ අනිත් වැඩිහිටියන් ආදරණීය මව්වරුන් යහළුයන් එහෙම ඇතිනේ ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලොත් ඉතින් රැකියාව කරනවද නැත්නම් දරුවන් යටතේ ඉන්නවද? කරනවා ඇති. ඉතින් මං ඒක යාළුවෝ නැද්ද? වැඩි දැන් නෑනේ ඔක්කොම ඉතින් ආයෙත් ඉතින් වැඩි නෑ ඉතින් යාළුවෝ. මං ආශ්‍රය ඉතින් ඒ කියන්නේ ඒ කාලෙම ඉතින් වැඩි ආශ්‍රයක් නෑනේ තිබ්බේ. ඒක ඉතින් කොහේ ඉන්නවද දන්නේ නැහැ දැන් ඒ කට්ටිය. ඔව්. අහල පහල මිනිස්සු ඉන්නවා අඳුරන කට්ටිය ඉන්නවා. හැබැයි අපි දකින්න කතාවක් තමයි අම්මේ දැන් අවුරුදු 68ක් කියලා කියන්නේ මේ නිවසට වෙලා දරුවන් යටතේ යැපෙන ආදරණීය වැඩිහිටියන් පිරිසක් නේ අපි වැඩිපුර දකින්නේ. එහෙම නැත්නම් දරුවන්ගේ දරුවෝ බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. එහෙමත් නැත්නම් අවාසනාවකට අපි දකිනවා වැඩිහිටි නිවාසවලත් මව්වරුන් එහෙම රඳවල ඉන්න අවස්ථා දැකලා තියෙනවා. ඉතින් ඒ පරිසරයෙන් එළියට ඇවිල්ලා අම්මා මේ වෙනකොට ආයතනයක පිරිසිදු කිරීමේ කාර්යය තුළ නිරත වෙනවා රැකියාවක් විදිහට කරනවා. අපි කැමති ඒ අත්දැකීම පිළිබඳව දැනගන්න. කොයි කාලෙද සම්බන්ධ වුණේ ආයතනයට? ඒකට ඉතින් දැන් මතක නැහැ ගොඩක් කල් ඉඳලා තමයි ආවේ. අවුරුදු දැන් කීයක් වෙනවද? අවුරුදු 5ක් වෙනවා. 6ක් වගේ ඇති. ඇවිල්ලා. එතකන් ඉන්නේ මේක තමයි වැඩ කරේ. කොහෙ වෙන කොහෙද ගියේ නැහැ. එතන වැඩ කරා. එතන තමයි වැඩ කරේ. අවුරුදු 5ක් තිස්සේම. මේ දැන් මේ වගේ වැඩසටහනකට ආපු පළවෙනි වතාවනේ. දැන් වැඩසටහනට මම කතා කරනකොට මොකද හිතුනේ? එතුමා මේක යන්ද කියලා. ඇයි එහෙම යන්ද නොයන්දෝ කියලා හිතුනේ? දන්නේ නැහැ ඉතින් දන්නේ තියෙන මං ඉතින් වැඩි ඉතින් මං දන්නේ මෙහෙම දෙයක් කියලා. ඔව්. දැන් මොකද හිතෙන්නේ? දැන් ඉතින් හොඳයි කියලා හිතෙනවා. හොඳයි කියලා හිතෙනවා. සතුටුයි. ඔව්. එතකොට දැන් අපි දකිනවා සාමාන්‍යයෙන් මේ අම්මා දැන් මෙතන කරන්නේ පිරිසුදු කාර්ය කරනවා කිව්වට අපි දකිනවා ලංකාව පුරාම ඉන්න පරිසර මිත්‍රෝ ඉන්නවා. ඒ වගේම තමයි නගර සභාවල වැඩ කරන මේ කුණු කසල ඉවත් කරන ආදරණීයන් අපි දැකලා තියෙනවා. ලොකු වැඩ කොටසක් ඒ අය කරනවා. ඒ වැඩ කොටසින් මේ කොටස ටිකක් ලේසි වගේ. එහෙම නේද? නේ ඒකේ ඒ තරම් අමාරු කොටසක් නෙවෙයි කරන්නේ. කොහොම නමුත් මේ අපි කරන්නේ හොඳට ඇඳ පැළඳගත්ත නෝන මහත්තුරුන්ගේ කුණු ටික හරි ලස්සනට පිළිවෙලට සකස් කරන එක. මොකද හිතෙන්නේ සමහර අවස්ථාවල නම් කලකිරීමුත් ඇති. ඔව්. අපි කැමතියි දැනගන්න අත්දැකීම්. කලකිරීම කියන්නේ ඉතින් වැඩ නම් ඉතින් ඒක මේ එකක් නෑ වැඩ ඉතින් කරනවා. ඉතින් අර ප්‍රශ්න ඉතින් එනකොට එක එක වනේ මොන වගේ ප්‍රශ්නක් තියෙන්නේ? ප්‍රශ්න ඉතින් වැඩපොළ ඇතුලේ ඉතින් අපිට මට මුකුත් ප්‍රශ්නයක් නෑ. ඉතින් අර ඉන්න කට්ටිය ටිකක් මේ කාරවුල්ලට ඉතින් එක එක ඉතින් ප්‍රශ්න ඒ වැඩි ගණන් ගන්න නෑ ඉතින්. කොහොමද ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ? ඔව්. දැන් අපි මේ දවසට කී සැරයක් පිරිසුදු කිරීමේ යෙදෙනවද? දැන් උදේ අපි 7 වෙනකොට එනවා 6:00 වෙනකොට එනවා. 7ට ඉතින් අර 8:00
9 වෙනකොට තීන්දුව වැඩ ටික වාගයක් ඉවරයි. ඊට පස්සේ ඉතින් කෑම 10ට 10 මටට කාලේ ඉවරලා ඊට පස්සේ අනිත් වැඩ ටික කරනවා. කොහොමත් ඉතින් දෙක 11 12 වගේ 12 මාරු විතර වෙනකන් සමහර දාට ඉතින් වැඩ දෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට නිකන්. දෙකමාර තමයි I think හරි ඉඳුල් ටික ඉතිහාස කරලා ඉවරයි. හරි. දැන් එතකොට සාමාන්‍යයෙන් මේ අපි ගෙදරක උයන පිහන කටයුත්තේ ඉඳලා ගේ අස්පස් කිරීමේ තුල අපි සාමාන්‍යයෙන් දෛනිකව සිද්ධ කරන කාර්යාලය තුලකත් ඒ වගේම තමයි. සාමාන්‍යයෙන් අපි ගෙදර ඉන්නකොට අපේ ගෙදර අපි හැඩි කරලා තියාගන්නේ නැහැ නේ. නිරතුරුව අපි බලන්නේ හරි ලස්සනට සුද්ධ කරලා පිරිසිදුව තියාගන්න. හැබැයි ඔය මහා මගේ යනකොට අපි දකිනවා ඒ වගේම කාර්යාල පරිශ්‍රය තුළ අපි දකිනවා මේ ඔබ වැඩ කරන කාර්යාලය විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ වඩා අපිට මුණ ගැහෙන හුඟක් කාර්යාලවල තියෙන මේ ක්‍රියාවලිය. මොකද මේ කෑම කාලේ වුණාම අපි දන්නවා හුඟක් වෙලාවට මේ ආහාර වෙනමම වාචනයකට දාන්න ඕනේ. ඒ වගේම තමයි ඉටි කවර පොලිතීන් පත්තර වෙනමම දාන්න ඕනේ. හැබැයි අපි දකිනවා ඒ සියල්ලම එකට ගොලි කරලා දාලා තියෙන අවස්ථා තියෙනවා. දැන් ඒව අස්පස් කරන්න ගියාම මේ අස්පස් කරන්නේ මිනිස්සුනේ දෙයියනේ නේද? මොකද හිතන්නේ කලකිරීමක් එහෙම ඇති වෙනවද දෙයියනේ අපි මේ රස්සාවක් කරන්න කියලා හිතන්න බැරි මිනිස්සු ඉන්නවා කියලා හිතනවද? නෑ ඉතින් කරනවා ඉතින් අර දැන් ඉඳුල්ලේ මේ තිබුණු ඉතින් සමහර වෙලාවට අර බත් එකට වෙනම දානවා ඊට පස්සේ අර කොළ ටික වෙනම ගෙනියන සමහර වෙලාවට නැති වුණොත් එහෙම කුණු ටික බෑග් එකට දාගෙන ගිහින් දානවා. එතනින් අරින් ඒගොල්ලෝ වෙන් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් අපි අපේ දේවල් අස්පස් කරගන්නට අපිට ඒක අප්‍රසන්න භාවයක් දැනෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ඒත් දැනෙන අවස්ථා තියෙනවා අපිට. හැබැයි අනිත් අයගේ කුණු මේ විදිහට පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය යෙදෙනකොට මොකද හිතෙන්නේ? අර හැමදාම ඉතින් අස් කරලා අත ගන්නකොට ඉතින් මේක හිතන්නේ ඒක අපිරිසුදුවක් කියලා. හිතෙන්නේ නැහැ. ඔය ඉතින් හැමදාම ඉතින් කරන දෙන්නේ ඉතින් ඒක නිසා ඉතින් ඒක ඉතින් එච්චර හිතෙන්නේ නැහැ. පිළිවෙලට දෙයක් කරන්න නැති වුණාම කේන්ති එන්නේ එහෙම නැද්ද? කේන්ති යනවා ඉතින් ඒත් දරාගෙන වැඩ තැකියාව නිසා කරනවා. හරි. එහෙම තමයි කල්යාණිවති අම්මගේ මේ රාජකාරී කටයුත්ත දෛනිකව සිද්ධ වෙන්නේ. සතියේ දවස් 7ම වැඩ. ඔව්. සමහර දවස් වෙනවා දවස් 7ම වෙන නැත්නම් ඉතින් සමහර දවස් ගෙදර ඉතින් ඉන්න දවස් තියෙනවානේ. හරි. දැන් එතකොට මේ දියණියන් දෙදෙනෙක් ඉන්නවා කියලා කිව්වේ. දැන් මේ වැඩසටහන බලන කෙනෙක් හිතන්න පුළුවන්. ඉතින් ඔය අම්මට පුළුවන් ඒ දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා නම් දරුවෝ දෙන්න හම්බ කරලා කන්න දෙයි. ඇයි ඉතින් ඔය වගේ වැඩක් කරන්න කියලා කවුරු හරි හිතුවොත් එහෙම මොකද කියන්නේ අම්මා? මං ඉතින් ළමයින්ට බරක් නොවි කාටවත් කරදරයක් නැතුව මං කොහොම හරි මං හම්බ කරලා සන්තෝෂෙන් ඉන්නවා. ඒගොල්ලන්ටත් ඉතින් කරදරයක් නැහැ. මටත් ඒගොල්ලන්ගේ වදයක් නැහැ. මං හම්බ කරලා කීයක් හරි ඒගොල්ලන්ටත් දෙනවා. ඒවත් වෙනවා කරදර නැහැ. බලන්නකො කොයිතරම්නම් වටිනාකමක් තියෙනවද අපේ කියලා. ඒ කියන්න ඕනේ අපේ බං ඉන්න ගෙදර එයාගේ පුතා මේ නගර සභාවට කරන්නේ මෙතන තියෙන නගර සභාව ඒකේ වැඩ කරන එයා පුතා. කොයිතරම්නම් වටිනාකමක් තියෙනවද? අපි හැමෝම ජීවිතේ ඉපදුනාට ජීවත් වෙලා හරියන්නේ නැහැ. ඒ ජීවිතය තුළ වටිනාකම මොකක්ද කියලා හඳුන ගන්න ඕනේ. ඇයගේ කතාව අර ප්‍රොෆෙෂනල් මට්ටමේ නැතුව ඇති. මොකද ඇය මේ වගේ සම්මුඛ සාකච්ඡාවලට ඇවිල්ලා හුරු පුරුදු කෙනෙක් නෙවෙයි. මම මේ දැකලා කතා කරේ ඇයගේ ජීවිතය තුළ ගන්න අපිට හුඟක් දේවල් තියෙනවා. මොකද හුඟක් වෙලාවට පරිසර මිතුරෝ එහෙමත් නැත්නම් මේ පිරිසිදු කරන වැඩිහිටි පාර්ශවයේ පිළිබඳව එහෙමත් නැත්නම් පිරිසිදු කරන ජනතාව පිළිබඳව බලාගෙන ඉන්න ඔබ හිතන්නේ කොහොමද? අපි දැකලා තියෙනවා අම්මේ දැන් කුණු ලොරියේ යනකොට අපි මේ නහය වහ ගන්නවනේ. හැබැයි ඒ කාගේ කොනද නහය වහගන්නේ? අපේ මේවා. ඉතින් ඒක අපිට අමතක වෙලා තියෙනවා. හැබැයි ඒවා පිරිසුදු කරන්නේ මෙන්න මේ වගේ ආදරණීය වැඩිහිටියන්ගේ අත්වලින් කියන එක ඔබ අමතක කරන්න එපා. එතකොට බොහොම ලස්සනට ඇඳගෙන පැළඳගෙන අපි සුවඳ විලවුන් දාගෙන සමහර අවස්ථාවලදී අපි කෑම ටික කාලා කොලේ ඔහේ විසික් කරලා යනවා නේ. එතකොට බලන්න මේ අපිද මේ වැරද්ද කරලා තියෙන්නේ එහෙම නැත්නම් කවුද කරන්නේ කියලා හොඳින් පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කටයුතු කරන්න කියලා අපි මතක් කරන ගමන්ම දැන් දරුවොත් එක්ක මේ ගෙවෙන ජීවිතේ කොහොමද? හොඳයි ඉතින් හොඳින් ජීවත් වෙනවා. ඔව්. කාමුන් කරදර බාධක තිබ්බත් ධෛර්යයෙන් ජීවත් වෙනවා. ඒ කාලේ හිතුවද මේ වගේ රැකියාවකට එන්න නැත්නම් මේක අහම්බෙන් සිද්ධ වෙච්ච එකක්ද? ඒ කාලේ මේ
මේමයි දැන් ඉස්සර ඉතින් දැන් හොඳයි ඉස්සර ඉතින් බොහොම ඉතින් කරදර ගොඩ ආවා ඒ ඔක්කොම මේව කරගෙන මම තනියම කොහොමද ජීවත් වුණා ළමයිනුත් එක්ක. එතකොට මේ විදේශගතවත් රැකියාවක් කරා ඔව්. ගෘහ සේවිකාවක් ඔව්. විදිහට. ඔව්. ඒ අවුරුදු කීයක්ද මොකක්ද රට? කොයිට් එකේ අර යුද්ධය තිබුණේ. ඉරානයේ නෙමෙයි කොයිට් එකේ යුද්ධයක් තිබ්බේ. ඔව්. අන්න ඒ කාලේ තමයි මම එදා තමයි මම ලංකාවට ආවේ. ඒ කියන්නේ ඒ යුද්ධයට පහුවදා තමයි ලංකාවට ආව දවසට පහුවදා තමයි යුද්ධ පටන් ගත්තේ. දැන් පස්සේ යන්න හම්බුන්නේ ගියේ නෑ. ගියේ නැහැ. යන්න උත්සාහ කරෙත් නැහැ. නෑ. ඒ කියන්නේ ඒ අවුරුදු 5ක් විතර හිටියානේ. ඔව්. එකපාරටම ගිහින් ආවා. ඊට පස්සේ ආයෙත් ගියා. ළමයි ඉතින් ටිකක් ලොකු වුණා මං ගියේ නෑ. අතෑරියා. තරලා දැම්මා. ඔව්. දැන් මහත්තයත් එතන හිටියානේ. ඔව් කල්යාණිවති අම්මා රැකියා කිහිපයක් කරලා තියෙනවා. ඔව්. ආයතන කිහිපයක සේවය කරලා තියෙනවා. එතකොට ගෘහ සේවිකාවක් විදිහට විදේශගත වෙලා සේවය කරලා තියෙනවා. වර්තමානයේ වෙනකොට ආයතනයක පිරිසිදු කිරීමේ කාර්යය යෙදෙලා තියෙනවා. ඊට කලිනුත් ගෙවල් වල ගිහිල්ලා වැඩ කටයුතු කරලා තියෙනවා. අත්දැකීම් ගොඩක් ඇති. මේ මොකද එක එක තැන්වල ඉන්න මිනිස්සු විවිධාකාරයි. එක එක මිනිස්සු තමයි හම්බ වෙන්නේ. එක එක අදහස් තියෙන මිනිස්සු තමයි හම්බ වෙන්නේ. කොහොමද ඒ අත්දැකීම? මං දැන් ඒ එක තැනකවත් මට කිසි මේකක් නැතුව මං හැමතැනම වැඩ කරා. මට කාගෙන්වත් බලපෑමක් ආවෙත් නැහැ. මට කතාවක් මේකුත් ඉන්නේ මගේ පාඩුවේ මං මගේ වැඩ ටික කරගෙන හිටියා. හිත රිදුණු අවස්ථා හැම නැද්ද? තියෙනවා. තිබුණා අනන්ත තියෙනවා. ඉතින් ඒ ඔක්කොම මේව කරගෙන ඉතින් ජීවත් වුණා. වැඩ කරගෙන ගියා. ඔව් දැන් ඔය හිත රිදෙන තැන් කියලා කිව්වහම මේ අපි කැමති අත්දැකීමක් දැනගන්න. මොන වගේ අවස්ථාද ඔය හිත රිදුනේ? ඉතින් කියන්නේ ඉතින් වැඩ කරලා එක වෙනකොට තව ඉතින් වැඩ මේව කරනකොට ඉතින් කේන්තිය. කේන්ති එනවා. ඔව්. ඉතින් ඔක්කොම මේව කරගෙන පාඩුවේ ඉන්නවා. ඉතින් කමන්නේ හොඳ හැමදේම ඉතින් නැති නිසානේ එහෙම වෙන්නේ කියලා ඉතින් තියන් වැඩ කරනවා. මම මොනවද කියන්න කියලා කල්පනා කරේ. සමහර අවස්ථාවලදී අපේ ජීවිතය තුළ අපිට ওই වගේ ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? හැබැයි අය මේ බොහොම සිනහමසුව තමයි මේ කාර්යාල පරිශ්‍රය තුළ වැඩ කටයුතු කරන්නේ දෛනිකව හැමදාම මුණ ගැහුණත් අර හිනාව ඒ විදිහටම තියෙනවා මූණේ. කවදාවත් මේක වියකිලා නැහැ. good morning miss, good morning sir කියලා හැමෝටම බොහොම ආදරෙන් ඇයි කතා කරනවා. කොහොමද ඔය ලෙන්ගතුකම ආවේ හිතට අප්පා? හැමදාම මේක තිබිච්ච එකක් මගේ. මං ඉතින් කාටවත් මං හොඳින් ජීවත් වෙනවා. එදා ඉඳලම කාටවත් කරදරයක් නැහැ. මට හැමෝම ඉතින් මොනවද කියන්නේ නැහැ ආදරේ හැමෝම. හොඳින් ඉන්නවා. හැමෝම මුකුත් කියන්නේ හැමෝම ආදරේ. හැමෝම ආදරේ. ඔව් මේකේ එහෙමයි කොහෙ ගියත් එහෙමයි. බොහොම වටිනාකමක් තියෙනවා. අපි මේ රූපවාහිනී මැදිරියක වැඩසටහනක් සිද්ධ කරනකොට කොයිතරම්නම් අපි ආලේප ගල්වනවද? හැබැයි ඇයගේ මූණේ කිසිදු ආලේපයක් නැතුව තමයි අද අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ. මොකද ඇයව ස්වභාවිකවම ඔබට දකින්නට ඉඩ කඩ වෙන් කරලා දෙන්න බලන්න කොයිතරම්නම් සිරියාවන්තකමක් තියෙනවද, ආදරණීයවන්තකමක් තියෙනවද කියලා. ඇයගේ මූණ තුළ ඒ වගේම ජීවිතයත් ඒ වගේම තමයි කියලා තමයි අපිට පේන්නේ. කොහොම නමුත් මේ වැඩසටහනෙන් අපි ඔබට දෙන්නට උත්සාහ කරන්නේ අවුරුදු 68ක් කිව්වහම හුඟක් කට්ටිය හිතන්නේ අපිට මුකුත් කරගන්න බෑ. දැන් එක්තැන් වෙලා බණක් භාවනාවක් කරගෙන දරුවෙක් ළඟට යන්න ඕනේ කියලා. එහෙම නේද අම්මේ? ඔව් එහෙම කියන ගොඩක් අය මං ඒවා ඉතින් මම ඉතින් කියන අපිට කමන්නේ නැහැ. ඉතින් අපේ මගේ වැඩේ රාජකාරිය මම කරනවා. ඉන්නකම් හොඳින් ඉඳලා බැරි වෙනකොට ඉතින් නිකන් ඉන්නවා. ළමයි ගැන බලාපොරොත්තු නැහැ. ඇයි ඒ ළමයි ගැන බලාපොරොත්තු නෑ ඉතින් ඒගොල්ලන්ට පුළුවන් කරන්න පුළුවන් නම් කරයි. ඉතින් අපිට තියෙනකම් අපි හම්බ කරන ජීවත් වෙනවා. කාටවත් ළමයින්ට උනත් කරදර නැතුව ඉන්නයි මං කල්පනා. ඊට පස්සේ ඉතින් ඕන දෙයක්. ඒ විදිහට තමයි ඇගේ ජීවිතයේ ඇය ඉදිරිය තුළ මහා ලොකු බලාපොරොත්තු නැහැ. මේ ජීවත් වෙන කාලය තුළදී හම්බ කරන දේවල් වලින් හොඳට කාලා වේලා සතුටින් ඉන්න. ඔව් බලාපොරොත්තු ඉතින් නෑ. ඉතින් හම්බ වෙන විදිහට ජීවත් වෙන සතුටින්. මහා ලොකු දේවල් ඉතින් හිතන්න ඕනේ නෑනේ. ලැබෙන විදිහට සතුට වෙනවා.
ලොකු වටිනාකමක් තියෙනවා. අපි කොයිතරම්නම් මහන්සි වෙනවද අපේ ජීවිතේ ගොඩනගා ගන්න. අපිට කොයිතරම්නම් දේවල් තිබුණත් අපි ඒකෙන් සතුටක් ලබනවාද? අපිට අරක නැහැ, අපිට මේක නැහැ, අපිට හම්බ වෙන ගාන මදි. මගේ මේ ඇඳුමක් ඇඳොත් එක් කොයිතරම් අඩුවක් තියෙනවද? කෑමක් කෑවත් අපි කන්නේ කෑමද කියලා අහනවා. හැබැයි ඇයට ලැබෙන දේ තුළ බොහොම සතුටින් ජීවත් වෙනවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ. අපි සූදානම් වෙන්නේ වැඩසටහනේ ප්‍රථම විරාමය ලබා ගන්න. ඔබ ඉන්නවම අපි කතා කරමු මේ විරාමෙන් අනතුරුව. විරාමෙන් අනතුරුව යලිත් සූදානම් අපි සහෝදරත්වයේ නාලිකාව යාල් TV Ladies Only වැඩසටහන සමගින්. අපේ මේ ජීවිතය තුළ කොයිතරම්නම් කුණු තියනවද? කොයිතරම්නම් අපවිත්‍රතාව තියනවද? ඒ සියල්ල තුළ අපි ජීවිතේ පිරිසිදු කරගන්නට උත්සාහ කරනවා. දෛනිකව අපි නානවා කරනවා. ඒ හැමදේම සිද්ධ කරනවා. හැබැයි ඒ සියල්ල තුළ අපි වටපිටාව පිරිසිදු කරලා තියාගන්න, අපි ඉන්න කාර්යාල පරිසරය පිරිසිදු කරලා තියාගන්න කීයෙන් කී දෙනාද හිතන්නේ. ඒ සඳහාත් අපි කී දෙනෙක් නම් වැඩට අරගෙන ඒ අයට කියලා අපේ කුණු අද්ද ගන්නවාද? එහෙම නැත්නම් කුණු පිරිසිදු කරනවාද? ඒ ක්‍රියාවලිය තව කෙනෙක් හැල්ලුවට ලක් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. අපෝ කුණු අදින කෙනෙක් ඔහොම අහනෝ නේද අම්මේ? නේ? ඇත්ත කතාව අපි දැකලා තියෙන හුඟක් වෙලාවට කුණු අදිනවා එහෙමයි කියන හුඟක් අය. කුණු ඉතින් ඇද්දට ඉතින් ඒක නරක වැඩක් නෙමෙයි ඉතින් රස්සාවක් නෙනේ. එහෙම හිතන්නේ නරක වැඩ කරන්න තමයි හොඳ නැත්තේ. හොරකම් කරන්න, නරක වැඩ කරන්න කේලම් කියන්නේ ඒව හොඳ නැහැ. අපි හොඳින් හැමදාම එදාත් හොඳින් හිටියා අදත් තව ඉස්සරහටත් හොඳින් ඉඳගෙන රස්සාව කරගෙන ඉන්නවා. බලන්න කොයිතරම්නම් වටිනාකමක් තියනවාද කියලා. පරිසරය සුද්ධ පවිත්‍ර කරන එක, කාර්යාල සුද්ධ පවිත්‍ර කරන එක, පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක නිරත වෙනවායි කියලා කියන්නේ හරිය වඩාත් වටිනාකමක් තියෙන රැකියාවක්. ඒක කොයි තැනකවත් පහත් නෑ. පහත් වෙන්නේ අපි ඒක පහත් කියලා හිතලා සමාජයට හිතු තැන්වල සමාජය අපවිත්‍ර කරන ඔබ. ඒක නිසා ඔබ අපවිත්‍ර වෙලා ඒ අය අපවිත්‍ර වෙන්නේ නැහැ කිසිදු මොහොතක. ඒ අය බොහොම පිරිසුදුයි, ගෞරවාන්විත රැකියාවක් කරන්නේ තමන්ගේ මහන්සියෙන්. අර මේ අම්මා කියනවා නේද නිතරම මේ එක ගෙදරක වැඩ කටයුතු කරා ඒ ගෙදර අය කොයිතරම්නම් හොඳට සැලකුවාද කියලා. මේ අය කියන්නේ ඔය මිනිස්සු මූණිච්චාවට hina වෙනකොට අපෝ කුණු අයින් කරනවා. ඊ අය මෙහෙමයිනේ, ඔය ගෑනු මෙහෙමයි. එහෙමනේ කියන්නේ නේ. එහෙම කියනවනේ. ඇහිලා ඇදිනේ කියනවා. හැබැයි බොහොම ආදරණීය විදිහට අම්මා කෙනෙක්ට වගේ සැලකපු ගෙදරක් අදටත් කතා බහ කරනවා. ඒ වගේම තමයි කොහේ හරි ට්‍රිප් එකක් යනකොට එක් කරගෙන යනවා. එහෙම ඉන්නව නේද පිරිස? කවුද මතක් කරමු අපි. ඒගොල්ලන් නම් ඉන්නවා මේ වෙන්නවත්. ඒගොල්ලන් ගෙදර තමයි ඉතින් වැඩ කරේ මම. අවුරුදු ඒ පොඩි කෙනා ලොකු වෙනකන් ඉතින් හිටියා. ඒ හැමදේම හොඳයි. තමන් කෙනෙක් වගේ සැලකුවේ මට. අදටත් එහෙමයි. අදටත් එහෙමයි. දැන්ට වුණත් හරි හදිස්සියෙන් ගියත් ඉතින් ඒ ඉඳලා එනවා. තමන්ගේ කියන්නේ ගෙදර කෙනෙක්ට වගේ සලකනවා. මෙහෙ කරුවා එහෙමත් නැත්නම් එහෙම නෑ. එහෙම කිසිම විදියකින් නෑ. එහෙම වෙනසක් නෑ. ඔක්කොම අල්ලම එක හොඳයි. ආදරේ සතුටින් ඉන්නවා. ගියත් ඉතින් විරුතාලු කරගෙන ඔහේ ඉන්නවා. ඒගොල්ලොත් එක්කම. ඔව්. දැන් තව කෙනෙක් හිතන්න පුළුවන් නම් මේ අවුරුදු 68ක් වෙලා මේ සල්ලි හොයනවා එහෙමත් නැත්නම් රැකියාවක් කරනවට වැඩිය බණක් භාවනාවක් කරගෙන දැන් ඉන්න තමයි හොඳ කියලා කෙනෙක් කිව්වොත් එහෙම. සල්ලි තෝන්නේ ඉතින් මොනකට හරි ඒවට හරියන්නේ පන්සලකට යන්න උනා සල්ලි ඉපේ. ඒක නිසා ඒවත් කරගෙන ඉතින් ඉන්නවා. සල්ලි ගියා කරේ හම්බුනා පන්සල ළමයින්ගලුත් ඉතින් දෙනවා නොදින්නේ නැහනේ. ඒ ඉතින් එම් රාජකාරී කොම් කරගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ යන කාලේ එහෙමත් නැත්නම් තරුණ වියට ආවට පස්සේ අපේ හිතේ බලාපොරොත්තු තියෙනවා. මම මෙන්න මේ වයසේදී මේ කාලේදී මෙන්න මේ වගේ දෙයක් කරනවා කියලා. එහෙම බලාපොරොත්තු තිබුණාද අම්මට ඒ කාලේ? බලාපොරොත්තු කියන්නේ තිබ්බේ නෑ මේ එදා එච්චර අපිට ඒ කාලේ කියන්නේ වැඩි ඉතින් තේරුමුත් නෑ ඉස්කෝලේ ගියට වැඩි ඉතින් අම්මලා දෙමව්පිය අපිට කන්න බොන්න දුන්නා. ඒකෙන් ගෙදරට වෙලා ඉතින් හිටියේ ඉස්කෝලේට ගියා කොහෙද කොහෙද රස්සාවට එළියෙත් නෑ අම්මලා. ගෙදරට වෙලා ඉතින් සලකගෙන හිටියා. අම්මලාට අම්මා නැතිනකොට ඉතින් අම්මට සැලකුවා. ඒ බැන්දට පස්සේ අම්මා ඉත සැලකුවා හනේ ප්‍රතු හිටියා ඒවට සැලකුවා කොම්ම කරා. අයියත් ඉතින් නැතුණා අයියා තෙල් සංස්ථාව වැඩ කරේ. මල්ලි නැතුණා.
ඉතින් කොහොමද ජීවත් වුණා? ඒ කියන්නේ ලොකු බලාපොරොත්තු තිබුණේ තිබුණේ නැහැ. ඉස්කෝලේ යන කාලෙවත් මම නෑ. එහෙම වෙන්න ඕනේ. නෑ. එහෙම එහෙම මුකුත් මුකුත් බලාපොරොත්තු තිබ්බේ නෑ මගේ. මේ අදටත් නැද්ද එහෙම අදටත් බලාපොරොත්තු? බලාපොරොත්තු නෑ. මට තියෙන බලාපොරොත්තු එකම මේ තා ඉස්සරහටත් හොඳින් රැකියාව කරගෙන ඉන්නයි තියෙන්නේ. එච්චරයි. මගේ බලාපොරොත්තු එච්චරයි. කාටවත් කරදරයක් කරදර නොවී, නැතුව ඔව්. හොඳින් වැඩ කටයුතු කරලා ජීවත් වෙන්න ජීවත් තමයි වෙන්න. ඔව්. බලාපොරොත්තු තියෙන්නේ. ඉස්සරහටත් ඉතින් එහෙම ඉන්නවා. ළමයිනුත් එක්ක ඉන්නවා. ඉන්නවා. බොහොම වටිනවා. දැන් අඳින පළඳින දේවල් වල එහෙම කොහොමද වැඩිපුර එහෙම කැමැත්තක් තිබුණේ ඒ කාලේ මේ කාලේ කොහොමද එහෙම ඒ කාලෙත් මං ඒ කාලෙත් ගෙදර ඉන්නකොට ඉතින් කොටගවුම් මැන්දා මැන්දා දාසේ ඉඳලා ඉතින් දිග ඒවා තමයි ඇන්දිගවුම් දිගගවුම් එදා ඉඳලා තාම ඉතින් කොට ගියත් සාරිය ඇඳගෙන දැන්ටත් ඉතින් ඒ කාලේ පුරු තාම ඉතින් අතහැරුන්නේ නැහැ කොටේ ඇන්දෙම නැහැ එහෙම එපා කිව්වද කවුරු හරි නැත්නම් නෑ කවුරුත් නැහැ ඉතින් මං එහෙම ඉතින් ඒ දාට පස්සේ ඉතින් මං තාමත් මෙහෙම තමයි ඉන්නේ බොහොම හොඳයි. ඉතින් මේ අම්මේ දැන් මේ වැඩසටහන බලාගෙන ඉන්නවනේ ආදරණීය වැඩිහිටියන් ඒ වගේම කාන්තා පාර්ශවය අය බලාගෙන ඉන්නවා. ඒ අයට මොකද්ද කියන්න තියෙන කතාව? එයාට කියන්නේ අපි ඉතින් මෙහෙමයි. අපි වගේ ඉතින් රැකියාව කරගෙන කාටවත් කරදරයක් නැතුව අනිත් නේ එහෙම අය ඉතින් ඉන්නවනම් හොඳින් පුළුවන් අය බැරි අයත් ඉන්නවනේ නේ. ඒකට බැරි වෙච්ච අයට ඉතින් රැකියාව කරන්න බෑනේ. පුළුවන් අය තියෙන රැකියාව කරන් ඉතින් ජීවත් වෙන්න ලස්සනට අප්පගේ නේ. ඔව් Tamanට පුළුවන් විදිහට පුළුවන් වෙලාවෙ වැඩ කටයුතු කරලා ඊට පස්සේ අර නිදහසේ ඉන්න පුළුවන් කීයක් හරි හම්බ කරගෙන ඒ විදිහට අපිට සැඳෑ කාලේ බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. දැන් ඔය හම්බ කරන මේ වැටුප ඇහුවට කමක් නැද්ද? කමක් නැහැ. කීයක් හම්බ වෙනවද? කියන්නේ මේ මාසෙම ගියොත් ඉතින් 30ක් වගේ ගත්තා කී මාසෙම ගියොත් නැත්තම් ඉතින් පයික් සමහරලට මං එන්නේ නිවාඩු ගන්න දවසුත් තියෙනවා. දවස් 4-5ක් නිවාඩු ගන්නවා. ඉතින් එතකොට ඉතින් අඩුයි. ඔව් දෙයකත් ඉතින් කොහොම හරි ඉතින් ජීවත් වෙනවා ටිකක්. එතකොට ඔය මුදල අරගෙන ඉතිරි කරනවද කොහොමද ඒක මේ වේදන් කරන්නේ? ඉතුරු නම් එන්නේ ඉතුරු කරන්නේ නැහැ. ඔව්. ඉතුරු වෙන්නේ දැන් බෑනේ ඉතුරු වෙන්න දැන් සල්ලි මදිනේ ඉතින්. ඒක නිසා ඉතින් දැන් මම කැමතියි දැනගන්න දියණියන් දෙන්නෙක් ඉන්නවා කියලා කිව්වනේ ඒ දුවලා දෙන්න මොනවද කරන්නේ දෙන්න ඉගෙන ගත්තද කොහොමද? ඔව් ඒගොල්ලොත් ඉගෙන ගත්තා 18 යනකම් ගියා ඉගෙන ගත්ත දෙන්නම. රැකියාවක් කරනවද? ටෙක් නෑ කරන්නේ ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නේ. ඔව්. ඒගොල්ලන්ගේ එක්කෙනෙක් නම් ඉතින් අර මං කිව්වේ මිස්ටර්දි වෙනදාම කරනවා ටික සුළු රස්සාවක් කරනවා. ඉතින් ලොකු මට නෑ. අනිත් එක්කෙනත් ඉතින් ඒ අතර බිල්ඩින් එකේ වැඩ ඒව කරනවා. ඒ දේවල් හදන. ඔව්. හැබැයි ඒ දෙන්න යටතේ යැපෙන්නේ නැතුව මේ විදිහට තමන්ම මහන්සිලා වැඩ කටයුතු කරලා ඒ අයටත් කීයක් හරි දීලා තමයි මේ ජීවිතේ අරගෙන යන්නේ. දැන් අත්තම්ම කෙනෙක්. ඔව්. මිනිබිරියන් කී දෙනෙක් ඉන්නවද? මුණුපුරාලා ඉන්නේ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක් ඉන්නවා. කොහොමද ඒ අයත් එක්ක ගෙවෙන ජීවිතේ? ඒ ඉතින් හොඳින් ජීවත් වෙනවා. ඒගොල්ලොත් ඉතින් ඒගොල්ලොත් එක්කත් හොඳින් ඉන්නවා. ඒගොල්ලොත් ඉන්නවා. කරදර නැතුව ඉන්නවා. තාම ඉතින් රස්සාවල් කරන්නේ නැති දෙන්නේ 3 දෙනෙක් වගේ ඉන්නවා. තාම ඒගොල්ලෝ ස්ථිර රස්සාවක් නැහැ. මසා හම්බුනොත් යනවා. ওই විදිහට තමයි මේ ජීවිතේ කල්යාණිමති අම්මගේ ගෙවිලා යන්නේ. දැන් වසර 5ක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පිරිසිදු කිරීමේ කාර්යය තුළ ඇය නිරත වෙලා ඉන්නවා. ඔබත් එක්ක සේවය කරන කී දෙනෙක් සේවය කරනවද? 5 දෙනෙක්. 5 දෙනෙක් ඉන්නවා. කොහොමද දැන් ඒ අයගේ ප්‍රතිචාර මේ වගේ වැඩසටහනකට එනවා කියලා කිව්වහම? ඒගොල්ලන්ගෙන් ප්‍රතිචාරයක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට කිව්වා ඉතින් මුකුත් නැහැ. ඒ පාඩු ඉන්නවා. සුබවාදීව එවනත් ප්‍රතිචාර ලැබුණේ නැහැ නේද? නෑ නේද? ඕවා Facebook එකේ එහෙම ගිහිල්ලා TV එකේ එහෙම ගියොත් එහෙම කොයිතරම් ලැජ්ජාවක්ද? එහෙම කිව්වා නේද? ඈ? දැන් අම්මට හිතනවද මේක ලැජ්ජාවක් කියලා? නෑ. ලැජ්ජා කරන්න වෙන්න ඕනේ. ඉතින් හොරකම් කරන්න නරක වැඩ කරන්නයිනේ. මේ වගේ වැඩ කරන්න ලැජ්ජා කරන්න වෙන්න ඕනේ නෑනේ.
ඔව් ඉතින් ඒක නිසා මේ ඇයගේ ජීවිතය තුළ මේක පොඩි කතා බහක් වෙන්න පුළුවන්. නමුත් ඒ කතා බහ තුළ අපිට ඕනුනේ අය කොයිතරම්නම් ගෞරවාන්විත චරිතයක්ද. ඒ වගේම තමයි ඒ ගෞරවනීයත්වයත් එක්ක අය කොයිතරම්නම් උතුම් රැකියාවකද නිරත වෙලා ඉන්නේ. ඒක නිසාම තමයි අපි ඇයට වටිනාකමක් දීලා ලේඩිස් ඔන්ලි වැඩසටහන තුළ මෙවන් වූ ආදරණීය අම්මාවරුන් මේ ශ්‍රී ලංකාව තුළ තාමත් බොහොම ආදරණීයව ඒ වගේම තමයි තමන්ගේ වැඩ කටයුතු පාඩුවේ කරගෙන ජීවත් වෙනවා කියලා අපිට කියන්නට අවශ්‍ය වුණා. ඒ නිසාම තමයි අපි ඇයට ආරාධනා කරේ. ඉතින් ඇයට වටිනාකමක් දෙන්න තමයි අපිට උවමනාව තිබුණේ. දැන් ජීවිතේ හැමදාම එක දිගට වැඩ කරනවා නේද? මොනවද කරන්නේ විනෝදාංශ විදිහට එහෙම? ට්‍රිප් යනවාද? එහෙම ඉතින් යනවා. හැමදාම ඉස්සර නම් ගිය දැන් ඉතින් යන්න අඩුයිනේ. අර ගොල්ලොත් එක තමයි මම ගොඩක්ම ගියේ. අර වැඩ කරපු ගෙදර වෙන්නවත් ඊට පස්සේ ඉතින් ගියේ නෑ. පස්සේ විනෝදේ ඉතින් මොනවද ගෙදර ගිහිල්ලා ඉතින් මේ වැඩ ඉවරලා හවසට ගින්න ආයනවා හොදගෙන දෙදි ටික හොදලා දාලා ඉතින් ටීවී එක බලන් ඉන්නවා එච්චරයි. එතකොට දැන් මේ අපි දන්නවනේ මේ දැන් අවුරුදු 20 30 ඉඳලාම මේ ලෙඩ රෝග බොහෝමයක් තියෙනවානේ මිනිසුන්ට. ඒක සාමාන්‍ය ස්වභාවයක්. හැබැයි අවුරුදු 68ක් ඔබ දුන්නේ. බොහොම නිරෝගීව ඉන්නවා කියලා තමයි මට පේන්නේ. නිරෝගී සම්පත්තිය ඒ විදිහටම ඔබතුමියට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ඉතින් කොහොමද ශරීර සෞඛ්‍යය එහෙම? සෞඛ්‍යය ඉතින් මොන වරදක් නැහැ ඉන්නවා. හැබැයි අර අසනීප තත්ත්වෙ එහෙම මුකුත්ම නැහැ. මුකුත් නැහැ. ප්‍රෙෂර් එක ටිකක් තිබ්බා. දැන් ඒකට බෙහෙත් බොනවා. දැන් ටිකක් ඒකත් අඩුයි. එහෙනම් එච්චරයි. ඒක වෙන මුකුත් නෑ ලෙඩ. වෙන කිසිම අසනීපයක් නෑ. ඒක තමයි තිබ්බේ. දැන් අඩුයි. ඒක තමයි තිබ්බේ. බොහොම හොඳයි. එහෙම නැත්නම් අපි බැලුවොත් එහෙම මේ වයසට කොයිතරම්නම් ලෙඩ රෝගද නේ? දියවැඩියාව කියයි, ප්‍රෙෂර් එක කියයි. එහෙම නැත්නම් අදිරුදිර පීඩනය ඔය වගේ කොච්චරනම් ලෙඩ රෝග ගොඩක් තියෙනවද වයසට ගියාම. හැබැයි එහෙම නෑ. තාමත් හොඳින් වැඩ කටයුතු කරනවා. මහන්සියක් එහෙම නැද්ද? මාස ඉතින් ටිකක් ඉතින් තියෙනවා වැඩ කරලා ඉතින් උනාට පස්සේ ඉතින් ටිකක් අර ඉන්නවා පැත්තකටලා ඉඳගෙන ඉන්නවා මාස උනා මේ අවුරුදු 68 තුල සතුටින්ම හිටිය කාලේ කොයි කාලේද? සතුටින් කියලා ඉතින් ඒ කාලේ ඉතින් ගෙදර ඉන්න කාලේ නැත් සතුටින් හිටියා. ගෙවල් වල ඉන්න කාලේ සතුටින් හිටියා. ඉතින් බැන්දට පස්සෙත් ඉතින් සතුටින් හිටියා. ඊට පස්සේ ඉතින් තමයි ඉතින් ටිකක් ඒ වුණත් මේ දැන් අපි ළමයිනුත් එක්ක එහෙම ඉන්නකොට ඉතින් කරදර ආවොත් ඒත් ඒ ඔක්කොම මේව කරගෙන සතුටින් හිටියා. ඒ වගේ කිසිම දුකක් එහෙම නෑ අපව මතක් වුණා කියලා එහෙම නෑ. අම්මා ඉතින් අයියලට මතක් වෙනකොට දුකයි ඉතින්. මේ ඒ වුණත් ඉතින් අපි ඒගොල්ලන්ට සැලකුවානේ ඒක නිසා මට දුකක් නෑ. අම්මට බෙඩ් නැගිටින්න බැරුව හිටියේ. එයාට සැලකුවා. අයියට සැලකුවා. ඒ ගැන සතුටුයි. ඉතින් අවුරුදු 68ක ආදරණීය අම්මා ඇයගේ ජීවිතය පිළිබඳව තමයි මේ විදිහට යාල් ටීවී ලේඩිස් ඔන්ලි වැඩසටහන සමගින් කතා බහ කළේ. අම්මේ මොකද මේ හිතෙන්නේ මේ වැඩසටහන ගැන? එතකොට අම්මට මේ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ? මං ඉතින් දන්නේ නැති මෙස්සෙල්ලම අපාරනේ ඉතින් මම මොනවද කියන්නේ කියලා මං ඉතින් දන්නේ නැති. ඒකින් ඉතින් අහන දෙයකට මොන හරි උත්තර දෙනවා කියලා හිතුවා. අහන දෙයකට මොන හරි උත්තර දෙනවා කියලා. දැන් අපේ වැඩසටහනේ අවසාන විනාඩි කිහිපේ තියෙන්නේ. අම්මට මොකද හිතෙන්නේ වැඩසටහන ගැන? දැන් හිතන්නේ හොඳයි කියලා. හොඳයි කියලා හිතෙනවා. අපේ මෙහෙම අපේ අම්මත් ඉතින් නැත්නම් මේක ගොඩක් දුකයි. ඒ කියන්නේ මම ගොඩක් සැලකුවා අම්මට. අයියට. ඒක ගැන සතුටු වෙන්නේ අම්මට නේද? අම්මා දැන් මේ වෙලාවේ නැති එක ගැන දුකයි. නමුත් අම්මට කරන්න ඕන යුතුයකම් දුවක් විදිහට අයියට කරන්න ඕන යුතුයකම් සහෝදරියක් විදිහට කල්යාණ මිත්‍ය අම්මා ඊට කරලා තියෙනවා. ඉතින් ඒක ගැන සතුටත් එක්ක දුකකුත් තියෙනවා. ඔව්. ඉතින් දැන් කල්යාණ මිත්‍ය අම්මගේ ආදරණීය දරුවන් දෙදෙනාත් ඒ යුතුයකම් මේ විදිහටම නොපිරහෙලා ඊට කරාවේ. මොකද ඔබ ආදරණීය චරිතයක්, ගෞරවාන්විත චරිතයක්, කාටවත් බරක් නොවේ. ලැබෙන දේ තුළ බොහොම සතුටින් මේ ජීවිතය ඇය ගෙනියනවා කියලා ඔබට පසක් වන්නට ඇති. මේ සාකච්ඡාව පුරා අය කතා කරපු විදිහට, හැසිරුණු විදිහට අපි කිසිම දෙයක් සංස්කරණය නොකර අපි මේ විදිහටම ඔබට ලබා දෙන්නේ. ඒ නිසාම තමයි. මොනවද අම්ම මේ වැඩසටහන බලන අයට කියන්න තියෙන්නේ? ඇවිල්ලා ඉතින් මෙහෙම වැඩසටහනකට සහභාගී වුණා.
අපේ මෙහෙම එහෙම ඔව් හරි. වැඩසටහනට ඇවිල්ලා සහභාගී වුණා. ඒ ගැන සතුටුයි. ඒ සියල්ල තුළ දැන් මේ රැකියාව ඉදිරියටත් කරගෙන යනවා. කොයි තාක් දුරට කරගෙන යන්න කල්පනාවක් තියෙනවද? මට දැන් කරන්න පුළුවන් තාක්කල් මම කරනවා. ඉස්සරහටත් වැඩි වුණොත් ඉතින් නතර වෙනවා ගෙදර. එහෙමයි. පුළුවන් කල් කරනවා. බැරි වුණොත් ඉතින් ගෙදර ඉන්නවා. ඔව්. දැන් ඉතින් දැන් කරගන්න ඉතින් පුළුවන් නේ තාම. ඔව්. බැරිම වුණොත් ඉතින් ගෙදරට ඒ විශ්වාසෙත් එක්ක තමයි අය වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඉදිරියටත් අය මේ වෘත්තියේම නිරත වෙනවයි කියලා එම සඳහන් කරනවා. බැරි වුණ කාලෙක ගෙදරට වෙලා ඉන්නවා. ගෙදර දියණියන් දෙදෙනා ඔබතුමිය අම්මට සැලකුවා වගේම සලකයි කියලා විශ්වාසයක් තියෙනවා. ඔව්. අසදීපයක් වුණොත් ඉතින් බලන්න ඔබලා ඉන්නේ නැහැ බලනවා සලකනවා. හරි. ලේඩිස් ඔන්ලි වැඩසටහනේ බොහොම පුංචි සරල කතා බහක් ඇයත් එක්ක කතා කරේ. නමුත් ඒ කතාව තුළත් අපේ ජීවිතයට ලබා ගන්න හුඟක් වටිනා දේවල් තියෙනවා කියලා මට මේ හැඟෙනවා. ඔබත් ඒ විශ්වාස කරා මේ වැඩසටහන නරඹන අතරතුරේදී. මොකද සමාජයේ ඉහළ පැලැන්ති වල ඉන්න උදවියට කොයිතරම් දේවල් තිබුණත්, කොයිතරම් තනතුරු මොදල් ලෞකික සැප සම්පත් තිබුණත් ඒ දේවල් වලින් සතුටක් නැහැ. හැබැයි බොහොම පුංචි දේවල් තුලින් සතුටු වෙන්නට අපිට පුළුවන් කියලා පසක් කරන ආදරණීය චරිතයක් තමයි කල්යාණිවති අම්මා කියලා කියන්නේ. කොළොන්නාවේ සාලමුල්ල ප්‍රදේශයේ තමයි ඇය ජීවත් වෙන්නේ මේ වෙනකොට. පිරිසුදු කිරීමේ කාර්යයක නිරත වෙනවා. ඇය රාජ්‍ය ආයතනයකට සේවය කරනවා මේ වෙනකොට. ඉතින් ඒ සියලු කාරණාත් එක්ක තමයි මට හිතුනේ ඇයව මේ වැඩසටහනට ගෙනල්ලා ඇයගේ ඒ අත්දැකීම් ඔබට බෙදා හදා දෙන්නට. මම හිතන්නේ ජීවිතය තුළ තව අපි ඉදිරියට යන්න ඕනේ. ඒ ඉදිරියට යන ගමනේදී මේ වගේ චරිත අපිට මොන ගැහෙවි. ඔවුන්ගේ ජීවිත තුළින් අපිට උකහා ගන්නට තියෙන දේවල් මහත්. අපි එළමෙන සතියේදී සෝදානම් වෙනවා. වෙනස්ම වූ චරිතයක් සමගින් සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී ලේඩිස් ඔන්ලි වැඩසටහන සමගින් මුණ ගැහෙන්න. අදට අපි ගිහින් ගෙන්න. පරිස්සමින් සතුටින් ඉන්න. සුබ දවසක්. බොහොම ස්තුතියි අම්මේ. අයිබෝවන්.